නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චන්දෝ යථා විගත වලාහකේ නභේ ඕභාසයං ගච්ඡති අන්තලික්ඛේ තතෝපමන්තුයිහ මිදන් විමානං ඕභාසයන් තිට්ඨති අන්තලික්ඛේති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, තුන් ලෝකාග්‍ර වූ ඒ භාග්‍යවත් වූ අරිහතු දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ යුතුම් සද්ධර්මය ලංකාදීප වාසී ජනතාවට දායාද වුණේ අද වගේ උතුම් පුන් පොහෝ දිනයක. මිහිඳු මහරහතන් වහන්සේ ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාදීපචාරිකාව සමග ඒ ලංකාදීපයට වැඩම කිරීමත් සමග ඒ උතුම් සද්ධර්මය අපට දායාද වුණා. මේ සදහැති පින්නතුන් එවන් උතුම් පොහෝ දිනයක තමයි මේ සීල සමාදානයන් වෙලා තමන්ගේ මෙලව ජීවිතයට අභිවෘද්ධිය පිණිස පවතින ඒ වගේම සාංශාරික වශයෙන් නිවන් දකිනා මොහොත දක්වාම සුගති සම්පත් ලබා දීම සඳහා සුගති සම්පත් ළඟා කර ගැනීම සඳහා හේතු වන ඒ වගේම ප්‍රාර්ථනීය බෝධිඥානයකින් ලෝතර නිවනින් සැනසීම පිණිසත් උපකාරී වන සීලාදී ප්‍රතිපatti ධර්මයන් තුල හැසිරෙන්නේ. පින්නතුනි, හැමදෙනාම කුසලයේ තියෙන වටිනාකම කුසලයේ තියෙන අනුභවය දන නිසා තමයි මේසා වටිනාකින් උදාහරතර කුසලයන් තුල තමන්ගේ ජීවිතය පිහිටුවා ගන්නේ. අද දවසේදී මේ හැමදෙනාගේම කුසාසිත තව තවත් දියුණු කර ගැනීම පිණිස කුසාසිත ලස්සන කර ගැනීම පිණිස හේතු වන වටිනා කියන විමානවස්තු කතා ප්‍රවෘත්ති කීපයක් අනුසාරයෙන් තුන්වං උදෙසා සිද්ධ කරන්නා වූ දාන ආදී සුචරිතවත් ධර්මයන්ගේ තියෙන වටිනාකම පෙන්වා දෙන්නටයි උත්සාහ කරන්නේ. අද දේශනාව සඳහා පින්නතිනි අපි විමානවස්තු ප්‍රකරණයේන කතා වස්තුන් කිහිපයක් මාතෘකා කරගන්නට දුනා. මේ කතා වස්තුන්ද එක හා සමාන විදිහේ කතා වස්තුන් නිසා එකම දේශනාවක් තුල සංග්‍රහ කරලා පෙන්වා දෙන්නටයි දේශනාව සඳහා මාතෘකා වශයෙන් තැබී විමානවස්තු ප්‍රකරණයේ පායාසි වර්ගයේ එන උපස්සේ දායක කියන විමානවස්තු වෙන ගාථා ධර්මයක්. මේ විමානවස්තේ කතා පින්නතුනි සේනාසන පූජාවකින් ලැබුණු අනිත්සංශ සම්බන්ධයෙන් තමයි කියවෙන්නේ. එනිසාද දේශනාව සඳහා මාතෘකා කරගත්තේ සේනාසන පූජා කිරීමේ කරන කොටගෙන දිව්‍ය සම්පත්තිය ලැබුවා වූ දෙවි පුත්‍රයන්ගේ කතා වස්තුන් කිහිපයක්. මේ පළවෙනි එක තමයි පඨම උපස්සේදායක විමාන වස්තුව. මේ කාලේ තථාගත සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ රජගහ නුවර වේළුවනාරාමේ. ඒ කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වස්සාන කාලේ එක් සේනාසනයක වැඩ වාසය කරලා වස් අවසානයේ පවාරණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ වන්දනා කර ගන්නට ඕන, බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්න ඕන කියලා හිතාගෙන වේළුවනාරාමයේ කරා පැමිණෙන අතරමඟදී එක්තරා ගමකට පැමිණියා. රාත්‍රී කාලේ උදා වෙන්න තව ටික වෙලාවයි තියෙන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට දැන් සිද්ධ වුණ අවශ්‍ය වුණා රාත්‍රී කාලේ විවේක ගැනීම සඳහා යම් කිසි සේනාසනයක් සුදුසු ස්ථානයක් සොයා ගන්නට. මෙහෙම සුදුසු ස්ථානයක් සේනාසනයක් තියෙන තැනක් හොයන අතර ඒ ගමේ එක්තරා උපාසක මහත්තයෙක් පින්වත් පුරුෂයෙක් මුණ ගැහුණා.
ඒ ස්වාමීන් වහන්සේ ඒ උපාසක මහත්මයාගෙන් අහනවා පින්වත මේ ප්‍රදේශයේ රාත්‍රී කාලේ විවේක ගන්න සුදුසු සේනාසනයක් තියනවද? ස්වාමීන් වහන්සේලාට සුදුසු සේනාසනයක් තියනවද කියලා. ඒලාවේ ඒ උපාසක මහත්මයා ශ්‍රද්ධාවන්ත කෙනෙක්, තුනුරුවන්ගේ ගුණ හඳුනන කෙනෙක්. එනිසා මෙතම කල්පනා කරා මට හොඳ අවස්ථාවක් මේක. කුසලයක් කරගන්න හොඳ අවස්ථාවක් කියලා කල්පනා කරලා ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කරලා කිව්වා ස්වාමීනි මම ඔබ වහන්සේට ඉන්න තැනක් සකස් කරලා දෙන්නම් සේනාසනයක් සකස් කරලා දෙන්නම් කියලා. ඉතින් එක්මනින්ම තමන්ගේ නිවසට ගිහිල්ලා තමන්ගේ දිනදටත් මේ කාරණේ කියලා ඒ ස්වාමීන් වහන්සේට වැඩ ඉන්න සුදුසු ආකාරයට තමන්ගේ නිවසේ එක් තැනක් සකස් කරා. ඒක කාමරයක පිරිසිදු කරලා ඇඳක් පනවලා ඇඳ ඇතිරිලි ආදී අලුතින් ඒවා සකස් කරලා ඇඳ ඇතිරිලි පනවලා ඒ වගේම ස්වාමීන් වහන්සේ නිවසට වඩිනකොට පාදෝවණය කරගන්නට ඒ පෑන් තබලා ඒ වගේම පාද දෝවණය කරගන්නට වාඩි වෙන්න අවශ්‍ය පුටුවක් සකස් කරලා තියලා මේ සියල්ලම පනවන්නට යෙදුණා. පනවලා ස්වාමීන් වහන්සේට ආරාධනා කරා ස්වාමීන් අප කෙරෙහි අනුකම්පාවෙන් අද දවසේදී ඔබ වහන්සේ මේ නිවස සේනාසනයක් මෙන් පරිහරණය කරන සේක්වා පරිභව කරන සේක්වා කියලා ආරාධනා කරා. ස්වාමීන් වහන්සේ පාදෝවණය කරන පුටුවේ වාඩි වුණාම එතුමාම සේතිවිම ස්වාමීන් වහන්සේගේ පාද දෝවණය කරලා පාපි හදාලා නිවසට වැඩැම්මුවා. ඉතින් බොහොම පිරිසුදු කරලා නිවස යසම් පනවලා තිබුණේ. ස්වාමීන් වහන්සේ රාත්‍රී කාලේ විවේක ගන්නට මත්තෙන් ඒ ගෘහපතිතුමා නැත්නම් ඒ පින්වත් උපාසක මහත්මයා ස්වාමීන් වහන්සේට ආරාධනා කරා ස්වාමීන් හෙට දවස සඳහා අපගේ දානය දෛවසාවදාන සේක්වා කියලා. එහෙම ආරාධනා කරලා උදෑසන ස්වාමීන් වහන්සේට අවශ්‍ය දානය සකස් කරන්නට ඒ කටයුතු කරා. ස්වාමීන් වහන්සේ රාත්‍රී කාලේ පහසුවෙන් විවේක ගත්තා, තමන්ගේ ගිමන් සංසිඳවා ගත්තා, විඩාව සංසිඳවා ගත්තා. උදෑසන අවදිනන් පස්සේ ඒ පින්වත් පිරිස, ඒ ගෘහපතිතුමා, ඒ බිරිඳ බොහොම ප්‍රණීත ලෙස සකස් කරගත් දානය ස්වාමීන් වහන්සේට පූජා කරා. දානය පැන් ආදිය ඊටම සකසලා ශ්‍රද්ධාවෙන් යුක්තව පූජා කරා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දානය වළඳලා සේනාසන පූජාවෙත් ඒ වගේම දාන් පිරිනැමීමේත් ආනිසංස අනුමෝදනා බණ වදාරලා වැඩම කරා. කාලයක් ගෑමෙන් මේ පින්වත් උපාසක මහත්මයා කලුරිය කරලා මෙන්න මේ කරපු කුසලයේ විපාක වශයෙන් තවදසා දිවි ලෝකේ මහත් විමානයක උප්පත්ති ලැබුවා. එක්තරා අවස්ථාවකදී එක්තරා දිනයකදී මොගලන් මහරහතන් වහන්සේ සිරිත් පරිදි දිවි ලෝක චාරිකා වඩිනකොට ඊටාම ලස්සන විමානයක් දැක්කා. ඒ විමානයේ ස්වභාවය තමයි අර මාතෘකා කරන්න දුන ගාථාවෙන් කියවෙන්නේ පින්නතුනි. එන් කියවෙන්නේ වලාකුළු පහව ගියපු වලාකුළු නැති අහසේ සඳ පුන් සඳ බැබලෙන්නේ යම්සේද ඒසා මහත් ආශ්චර්යයෙන් බැබලෙන මේ විමානය ආලෝකමත්ම හේමියත ගමන් කරනවා කියනවා. වලාකුළු රහිත පුන් පොහොය දවසක රාත්‍රී කාලේ ඒ සඳ කොයිතරම් දුරට බැබලෙනවද ආලෝකමත්ද ඒ වගේ මේ විමානයේ ආලෝකමත් කියනවා. ඒ විමානයේ හේමියත ගමන් කරනවා කියනවා. ඉතින් මොගලන් ස්වාමීන් වහන්සේ මෙන්න මේ විමානය ළඟට ඇවිල්ලා විමානට ගිහින් ඒ දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා ඔබගේ විමානේ මේ වගේ. අර මුලින් කීවේ වලාකුළු පහවගේ පහසේ හඳ බැබලෙනා වගේ දීප්තිමත්ව බැබලෙනවා. මේ වගේ බැබලෙන විමානයක් ඒ වගේ විමානේ ඒමියත ගමන් කරනවා. එබඳු ආශ්චර්යමත් වූ විමානයක් දිව්‍ය සම්පත්තියක් ලබන්නට පින්වත් ඔබ කරපු කුසලය මොකද්ද? පින මොකද්ද කියලා මොගලන් මහරහතන් වහන්සේ මේ දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා. එහෙම ඇහුවාම තමන් අර පෙර ජීවිතයේ කරපු පින කුසලය මොකද්ද කියලා ඒ ස්වාමීන් වහන්සේ අහ ප්‍රශ්නෙට පිළිතුරු දීම වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුණා. අහංච භරියාච මනුස්ස ලෝකේ උපස්සයන් අරහතෝ අදම්හ අන්නංච පානංච පසන්න චිත්තා
සක්කච්ඡ දානං විපුලං අදම්හ. එතම කියා සිටිය විදිහට මමත් මාගේ බිරිඳත් දෙදෙනා එකතු වෙලා රහතන් වහන්සේ නමකට ආවාස දානය සිද්ධ කළා, සේනාසන පූජාවක් සිද්ධ කළා. ඒ වගේම මේ ස්වාමින් වහන්සේට ආහාර පානයන්ගෙන් සංග්‍රහ කළ ඉතා ප්‍රසන්න සිතින් යුක්තව. ඒ ප්‍රසන්න සිතින් යුක්තව ඒ සේනාසනයක් දීමේ, ආහාර පාන දීමේ අනිසාසයෙන් තමයි මා මේ අද මෙබඳු දිව්‍ය සම්පත්තියක් ලබන්නේ කියලා එතුමා ප්‍රකාශ කර සිටියේ, දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කර සිටියා. බලන්න පින්නතුනි, එදා ඒ උපාසක මහත්මයා ඒ ස්වාමින් වහන්සේට සේනාසනයක් පූජා කළ එක රාත්‍රී කාලයකට විතරයි. තමන් පරිහරණය කරන නිවසම ඒ ස්වාමින් වහන්සේට ඒ රාත්‍රියේ වැඩ වාසය කරන්න පුළුවන් විදියට පිරිසුදු කරලා, පවිත්‍ර කරලා, ඇඳට අලුත් ඇතිරිලි ඉලලා, පහන් දලවලා ඒ සේනාසනය පූජා කරා. ඉතින් එක මොහොතකට එක රාත්‍රියකට සේනාසනය පූජා කරපු ආනිසංසයේ මෙතරම් නම් පින්නතුනි බොහෝ කාලයක් මේ මහා සංඝරත්න උදෙසා, සිව්දෙසින් වඩින මහා සංඝරත්න උදෙසා යම් කෙනෙක් සේනාසන පූජාවක් කරනවා නම් ඉන් ලැබෙන ආනිසංස ගැන කවර කතාවද? එබඳු කතා ප්‍රවෘත්තියකුත් මේ දේශනාව තුළම ඇතුළත් වෙනවා. එනිසා පින්නතුනි අපි දැකලා තියෙනවා මේ බඳු පුණ්‍ය ධර්මයන් කරන තවත් බොහෝ පින්නතුන් හමු වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරලා සමහර පින්නතුන් එක රාත්‍රියකට තමන්ගේ නිවස සේනාසනයක් වශයෙන් පූජා කරන අවස්ථා තියෙනවා. සමහර සදහැතියන් ඉන්නවා තමන් අලුතින් සකස් කරපු, අලුතින් ඉදි කරපු සේනාසනය තමන් පරිභෝග කරන්න කලින් මහා සංඝරත්න දෙසා පරිභෝග කරන්න සලස්වනවා. නැත්නම් ස්වාමීන් වහන්සේලා එක් නමකෝ කීප නමකෝ වඩම්මවලා ඒ නිවස සේනාසනයක් වශයෙන් පරිභෝග කරන්න සලස්වනවා. පින්නතුනි ඒ තුලින් මේ පුද්ගලයන්ට අප්‍රමාණ කුසල ධර්මයක්, අප්‍රමාණ ආනිසංස ළඟා කරගන්න පුළුවන්. එහෙම කරන සදහැති පින්නතුන් හමු වෙලා තියෙනවා, දකින්න පුළුවන්. පින්නතුනි සුළුපටු කුසලයක් නෙමෙයි. එක දවසකට නමුත් සිල්වන්ත ගුණවන්ත ස්වාමීන් වහන්සේලා දෙසා මහා සංඝරත්න දෙසා තමන් පරිභෝග කරන නිවස උනත් සදහැ සිතින් සකසලා පූජා කරනවා නම් ඒ තුලින් අප්‍රමාණ ආනිසංස ගෙන දෙනවා. ඊට හොඳම උදාහරණයක් වශයෙන් තමයි මේ විමානවස්තු අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟ පින්නතුනි ඊළඟ විමානවස්තුවත් මේ හාම සමානයි. මේ හාම සමාන කතාවස්තුවක් තමයි තියෙන්නේ. ඒක හඳුනනවා ද්විතීය උපස්සේදායක විමානවස්තුව කියලා. මේ කාලයේත් ඒ භාග්‍යවත් වරිහත් වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ රජගහනුවර වේළුවනාරාමයේ. අර මුලින් කිව්වා වගේම වස්සාන කාලේ දුර ප්‍රදේශයක වස්වසපු ස්වාමීන් වහන්සේලා පිරිසක් වස් අවසානයේ, පවාරණින් අවසානයේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරගන්න ඕන, ධර්ම ශ්‍රවණය කරගන්න ඕන, තථාගතයන් වහන්සේ පෛරුපාසනය කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන වේළුවනාරාමයේ කරා පැමිණෙන්නට දීර්ඝ මාර්ගයට පිළිපන්නා. මෙහෙම ගමන් කරනකොට ඒ ස්වාමීන් වහන්සේලාටත් රාත්‍රී කාලයේ උදා වුණාම රාත්‍රී කාලයේ ගත කරන්නට සේනාසන පහසුකමක් සොයා ගන්නට අවශ්‍ය වුණා. අර කලින් කිව්වා වගේම පින්නතුනි එක්තරා ගමකට පැමුණාම එක පුරුෂයෙක් මුණ ගැසුණා. ඒ ස්වාමීන් වහන්සේ ලැහුවා, උපාසක මහත්මයෙනි, අපට රාත්‍රී කාලේ විවේක ගන්නට සුදුසු සේනාසනයක් එහෙම මේ ගමේ තියනවද කියලා. ඉතින් ඒ වෙලාවේ උපාසක මහත්තයත් බොහොම නුවණැති කෙනෙක්, ශ්‍රද්ධාවන්ත කෙනෙක්, කුසලයන්ගේ වටිනාකම දන්න කෙනෙක්, තුන්වන් කෙරෙහි පැහැදුණු කෙනෙක්. එනිසා එතුම කල්පනා කරලා ඒ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරා, ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට මම සේනාසන පහසුකම් සපයලා දෙන්නම් කියලා. තමන්ගේ නිවසට ගිහිල්ලා තමන්ගේ බිරිඳට මේ කාරණේ කියලා තමන්ගේ නිවසේ ස්වාමීන් වහන්සේලාට පහසු විදිහට ඒ නිවස සේනාසනයක් වශයෙන් සකස් කරා. පිරිසුදු කරලා තියෙන ආකාරයට ඇඳන් සකස් කරලා අලුත් ඇතිරිලි එරලා මේ විදිහට සේනාසනය සකස් කරා. ස්වාමීන් වහන්සේලාගේ පාව දෝවණය කරන්න පරිභෝග පෑන්, ඒ වගේම පාද දෝවණය කරන්න අවශ්‍ය පුටුව මේ වාදී සියල්ලක්ම සකස් කරලා ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරලා පාව දෝවණය කරලා නිවසට වඩම්මෙව්වා. ස්වාමීන් වහන්සේලාට විවේක ගන්න සලස්වලා ඒ ස්වාමීන් වහන්සේලාටත් ප්‍රකාශ කළ සිටියා, ස්වාමීනි ඔබ වහන්සේලා අප කෙරෙහි අනුකම්පාවෙන්
හෙර දවස සඳහා අපගේ දානි ඉවසවා දාන සේක්වා කියලා. ඒ විදිහටම පෙර පරිදිම ඒ සාමින්හන්සේලා රාත්‍රී කාලේ විවේක ගත්ත තමන්ගේ ගමන් විඩා සංසිඳුව ගත්තා. මේ සදහැති යුවල දානය පහුම් ප්‍රණීත ආකාරයට සකස් කරලා උදේ අවදිනෙන් පස්සේ සාමින්හන්සේලාට දන් පැන් පිරිනමුවා. ඒ සාමින්හන්සේලාගෙනුත් සාමින්හන්සේ නමක් ඒ පින්නතුන්ට අනුමෝදනා දේශනාව කරලා වැඩම කරන්නට යෙදුණා. මේ උපාසක මහත්මයාත් කාලය ගෙවෑමෙන් කලුරේ කරලා තවදසා දිවි ලෝකේ ඊටාම බැබලෙන දිවි විමානයක දෙවි පුත්‍රයෙක් වෙලා උපන්නා. ඒ දිවි විමානයේ ස්වභාවය තමයි පින්නතුනි මේ ගාථාවෙන් කියවෙන්නේ. සූර්යෝ යථා විගත වලාහකේ නභේ ඕභාසයං ගච්ඡති අන්තලික්කේ තතෝපමන්තුයිහ මිදන් විමානං ඕභාසයන් තිට්ඨති අන්තලික්කේ. ඒ දිවි විමානයේ ස්වභාවය මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරපු ආකාරය තමයි ඒ ගාථාවෙන් කියවෙන්නේ. වෙනතුන් දන්නවා මුගලන් මහරහතන් වහන්සේ සුපුරුදු පරිදි සිරිත් පරිදි හැමදාම දිවි ලෝකේ චාරිකා වැඩම කරලා ඒ දිව්‍ය විමානයන් වල ඉන්න දිව්‍ය පුත්‍රයන් ළඟට ගිහිල්ලා ඔවුන්ගෙන් තොරතුරු විමසනවා. එයාගෙන් තොරතුරු විමසන්න කලින් ඒ දිව්‍ය විමානයේ ස්වභාවය උන්වහන්සේ වර්ණනා කරනවා. උන්වහන්සේ දැක්ක විදිහ දිව්‍ය විමානය වර්ණනා කරනවා. ඒ දිව්‍ය විමානයේ ස්වභාවය වර්ණනා කරලා තමයි අහන්නේ දිව්‍ය පුත්‍රයාගෙන් මෙබඳු ආශ්චර්යමත් වූ සුන්දර වූ මේ විමානයක් ලබන්නට ඔබ කරපු කුසලය මොකක්ද කියලා. ඉතින් මේ විමානය හරියට වලාකුළු පහව ගියපු අහසේ හිරු මඩල වගේ බැබලෙනවා කියනවා. මුලින් කිව්ව විමානයට උදාහරණ දැක්වේ චන්ද්‍ර මණ්ඩලය වගේ කියලා. මේ විමානයට උදාහරණ දැක්වේ සූර්ය මණ්ඩලයක් වගේ කියලා. සමහර විට කලින් විමානයට වඩා ආලෝකයෙන් ප්‍රභාසර භාවයෙන් විමානය වැඩි වෙන්නට ඇති. ඒකට එක හේතුවක් අපට හිතන්නට පුළුවන්. කලින් සේනාසනේ පූජා කරේ එක ස්වාමීන් වහන්සේ නමකට එක රහතන් වහන්සේ නමකට. මේ සේනාසනේ පූජා කරේ ස්වාමීන් වහන්සේලා කිහිප නමකට. ඒ අතර රහතන් වහන්සේලා වැඩින්නට ඇති. එතකොට ඒ පරිභෝග කරපු ප්‍රතිග්‍රාහක පක්ෂයේ ප්‍රමාණය සංඛ්‍යාව වැඩි වෙන හින්දා සමහර විට මේ විමානය අර කලින් දැක්ව විමානයට වඩා බැබලීමක් තියෙන්නට පුළුවන්. ඉතින් මේ විමානය ලබන්නට හේතු වුණේ කුමන කුසලයක් කරපු නිසාද කියලා ඒ දීපුත්‍රයන් ඇහුවා. මේ විමානය අතර කලින් වගේ අහසේ බැබලෙනවා, ඒ මෙයට ගමන් කරනවා. ඉතින් ඒ වෙලාවේ ඒ දීපුත්‍රය අතර කලින් කිව්වා වගේම ප්‍රකාශ කරා තමන්ගේ බිරිඳ සමග එකතු වෙලා ස්වාමින්වහන්සේලා පිරිසකට තමන්ගේ නිවස සේනාසනයක් වශයෙන් පූජා කරා. ආහාර පාන බොහොම ප්‍රණීත විදිහට සකස් කරලා පූජා කරා. බොහොම සදහැ සිතින් ප්‍රසන්න සිතින් කරපු මෙන්න මේ කුසලීපාක වශයෙන් තමයි මේ කිරි විමානය අපට ලැබුණේ කියලා එතුමා ප්‍රකාශ කර සිටියා. දීපුත්‍රයා ප්‍රකාශ කර සිටියා. වෙනතින් මේ තුලින් අපට පැහැදිලි වෙනවා එහෙනම් සුළු මොහොතකට හරි එක් අවස්ථාවකට හරි සේනාසනයක් වශයෙන් තමන් පරිභෝග කරන දේ පුටුවක් වෙන්නට පුළුවන්, නිවස වෙන්නට පුළුවන්, ඇඳක් වෙන්නට පුළුවන්, කාර්යාලය වෙන්නට පුළුවන්. මේ කවරක් හෝ පූජා කිරීම කියන කාරණය තුලින් අප්‍රමාණ ආනිසංස ලැබෙනවා. එතෙන්දී වැදගත් වෙන තමන්ගේ සිත තුනුරන් කෙරෙහි ප්‍රසාදයේ තියෙන්න ඕන, කර්මඵල කර්මිස්සාසිත තියෙන්න ඕන, සදහැ සිතින් ඒ දෙක කරන්න ඕන, ප්‍රසන්න සිතින් ඒ දෙක කරන්න ඕන. එහෙම නැතිව කර්මඵල කර්මිස්සාසයක් නැතුව, තුනුරන් කෙරෙහි ප්‍රසාදයක් නැතුව, ප්‍රසන්න සිතක් නැතුව, ශ්‍රද්ධා සිතක් නැතුව ඒ දෙක කරා කියලා එච්චර ආනිසංසය සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ චේතනාව බලවත් වෙන තරමට, තමන්ගේ චේතනාවේ තියෙන ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන්ගේ බලවත් වෙන තරමටම ඒ ආනිසංස පක්ෂයේ බලවත් වෙනවා. ඒ නිසා ඒබඳු කාරණාවන් තේරුම් අරගෙන මේ සදහැත් පින්නතුණු තමන් සිද්ධ කරන්නා වූ කුසල ධර්මයන් ඊට හොඳින් සිද්ධ කරගන්නට සකසා කරන්නට හැමදෙනාම උත්සාහ කරන්න ඕන. පින්වතුනි, ඊළඟට තියෙනවා තවත් ඒ වගේම සේනාසන පූජාවකින් ලැබුව ආනිසංස ගැන කියවෙන විමාන වස්තුවක්. මේ සේනාසනේ මහා සංඝරත්න දෙසා සිද්ධ කරපු සේනාසන පූජාවක්. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමයේ. එක්තරා උපාසිකාවක් හිටියා. මේ උපාසිකාව ධර්ම ශ්‍රවණය කරනකොට ඇයට අහන්න ලැබුණා මේ සේනාසන පූජාවේ තියෙන වටිනාකම් පිළිබඳව, ආනිසංස පිළිබඳව. ඒ නිසා ඇය කල්පනා කරා
මමත් කොහොම හරි සේනාසනයක් කරවලා පූජා කරන්න ඕන. සේනාසනයක් කරවලා පූජා කරලා මාත් මේ කියන ආනිසංස ලබන කෙනෙක් බවට පත් වෙන්න ඕන කියලා කල්පනා කරලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මට සේනාසනයක් කරවලා පූජා කරන්න ඕන ඊට අවසර දෙන සේක්වා කියලා. ඒ මිල්ලීමක් කරයින් පස්සේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ කාරණය දන්නවා. මෙන්න මේ උපාසිකාවට සේනාසනයක් කරවන්නට අවශ්‍ය විදිහට උපදෙස් ලබා දෙන්නට අවසරය ලබා දෙන්නට කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට සේනාසනයක් කරවන්නට අවසර ලබා දුන්නා. ඉතින් සේනාසනයක් පිළිවෙලට කරන ආකාරය පිළිබඳ උපදෙස්ද ලබා දුන්නා. ඉතින් ඒ සදහැති උපාසිකාව ඊටාම ශ්‍රද්ධාවෙන් සද්භාවයෙන් යුක්තව මේ ආනිසංස සිහි කරමින් ආනිසංස ගැන වැටහීමක් ඇතිව කර්මඵල කර්මවිශ්වාසයේ හොඳට තියාගෙන ඥානින් යුක්තව තමන් විසින්ම මේ සේනාසනය සකස් කරා. තමන්ගේ තියෙන ධනය වියදම් කරලා සේනාසනය සකස් කරා. බොහොම අලංකාරවත් මේ සේනාසනය සකස් කරා. සේනාසනය සකස් කරලා ඒ සේනාසනය වටේ සෙවණ ඇති වෙන විදිහට අලංකාරවත් භාවය වැඩි කිරීම සඳහා අඹගස් රෝපණය කරා. මේ අඹගස් රෝපණය කරලා අඹගස් රෝපණය කරාම ඒ කියන්නේ සාමාන්‍ය අඹ පැලනේ රෝපණය කරන්න වෙන්නේ. ඉතින් ඒවා ලොකු වුණාම තමයි සෙවණක් ලැබෙන්නේ පළහට ගන්නෙ. නමුත් පූජා කරන අවස්ථාවේදීම අර ඵල තියෙන ස්වභාවය පෙන්වන්නට ඕන නිසා ඒක අලංකාරවත් කිරීම සඳහා අය රෙදි වලින් අඹ ගෙඩි සකස් කරා. රෙදි වලින් අඹ ගෙඩි සකස් කරලා අඹ ගස් වල එල්ලුවා. මේ වර්තමානයේ සමහර පින්තුන් මේ වගේ විදිහට ඒව අලංකාරවත් කරන්නට තමන්ගේ කුසලයේ අලංකාරවත් කරන්නට පින්කම ලස්සන කරන්නට මේ වගේ දේවල් සිද්ධ කරනවා. ඉතින් අතීතයේත් එහෙම කරලා තියෙනවා. රෙදි වලින් අඹ බල සකස් කරලා ලස්සනට අඹ ගස් වල එල්ලුවා. ඒ වගේම සේනාසනේ වටේ පෑන් පොකුණ සකස් කරා. ඒ වටේ සුදු වැලි තලා ඇතුරුවා. සුදු වැලි අතුරුලා ඊටාම අලංකාරවත් කරා. ඒ වගේම විවිධාකාරයට ලස්සන වෙන විදිහට පාලම් සකස් කිරීම, රැලි පාලම් සකස් කිරීම, තව මල් රෝපණය කිරීම ආදී මේ දේවල් සිදු කරා. ඒ වගේම සේනාසනේ ඇතුලේ පහන් දලලා ආලෝකමත් කරා. මේ විදිහට විචිත්‍රවත්ව හරියට දෙවි විමානයක් වගේ මේ උපාසිකා මේ සේනාසනය සකස් කරා. අඹ ගස් රෝපණය කරලා, පෑන් පොකුණ සකස් කරලා, මල් රෝපණය කරලා, සුදු වැලි අතුරලා, බොහොම අලංකාරවත් සකස් කරලා බුදුරජාන් වහන්සේට ආරාධනා කරා. ස්වාමීනි මහා සංඝරත්නය සමග පැමිණලා මාගේ මේ සේනාසන පූජාව ඉවසා වදාරණ සේක්වා කියලා. ඉතින් එහෙම සකස් කරලා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරගෙන පස්සේ වැඩම කරගෙන පස්සේ මහා සංඝරත්නයට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මෙන්න මේ සේනාසනය පූජා කරා. ඊටාම සදහැ සිතින් ප්‍රසන්න සිතින් යුක්තව ඒ සේනාසන පූජාව සිද්ධ කළා. ඉතින් මේ සේනාසන පූජාව සිද්ධ කරා. ඉතින් ඒ කුසලයේ මනසිකාරය කරා. තමන්ගේ ජීවිතයේ ඊට වටිනා කුසලය සිද්ධ කරගත්තා. මහත්ඵල මහත් ආනිසංස පිණිස පවතින කුසලය සිද්ධ කරගත්තා. තමන්ගේ ජීවිතයට තමන් යහපතක් කරගත්තා කියලා ඊට සතුටින් තමන් කරපු කුසලයේ මනසිකාරය කරමින් ඉතින් මේ කාලය ගත කරා. කාලයගේ වැයමෙන් මේ උපාසිකාව කලුරිය කරලා තවදසා දිවි ලෝකේ ඊට සුන්දර වූ මහත් වූ මනරම් වූ විමානයක උපන්නා. මොගලන් මහ රහතන් වහන්සේ දිවි ලෝකේ චාරිකා වැඩම කරනකොට ඊට ලස්සන දැකුම් කළ සුන්දර විමානයක ඉන්න මේ දිව්‍යාංගනාව දැකලා එතිමිය ළඟට ඇවිල්ලා අහනවා මේ විබදු විමානයක් ලබන්නට ඔබ කරපු පින මොකද්ද කියලා. ඉතින් මේ විමානයේ ස්වභාවය තමයි ඇය කලින් කරපු කුසලයට අනුරූප විදිහට අඹවණයක් පහළලා තිබුණා. ඒ අඹවණයේ මැද්දේ ඊටාම අලංකාරවත් වූ ප්‍රාසාදයක් හැදිලා තිබුණා. ඒ ප්‍රාසාදයේ දිව්‍ය අප්සරාවෝ නටමින් ගයමින් මේ දිව්‍යාංගනාව සතුටු කරන්නට නොඑක ආකාරයේ උපක්‍රම සිද්ධ කරනවා. සම්තෘප්ත කිරීම සඳහා සතුටු කිරීම සඳහා. ඒ වගේම ඒක වටේ සුදු වැලි තලා ආදී තියෙනවා. මනරම් විදිහට අලංකාර තිල හැදිලා තියෙනවා ආලෝකමත් විමානයක්. ඉතින් මේ විමානය ඇතුලේ උතුම් ආකාරයට ස්වර්ණමය ප්‍රදීපයක් පහනක් දැල්වෙනවා. ඒ පහන තුළින් හාත්පස ආලෝකමත් කරනවා. ඉතින් අර කියපු විදිහට තමන් පෙර ජීවිතයේ කරපු සකසලා කරපු සේනාසන පූජාව විදිහටම තමන්ගේ විමානයක් තමන්ට ලැබිලා තියෙනවා. ඉතින් මොග්ගලන් මහ රහතන් වහන්සේ මේ විමානයේ ස්වභාවය මේ විදිහට ප්‍රකාශ කරලා එතුමියගෙන් අහනවා මෙබඳු ආශ්චර්යමත් වූ අලංකාරවත් වූ මනරම් වූ මේ සම්පත්තිය ලැබියේ නුඹ පෙර ජීවිතයේ කුමන කුසලයක් කරලාද?
කොමන කුසල කර්ම විපාකයක් වශයෙන්ද මේක ලැබුණේ කියලා ඇහුවාම එතුමිය තමන් කරපු කුසලය ගැන ප්‍රකාශ කර සිටියා. අහම් මනුස්සේසු මනුස්ස භූතා පුරිමාය ජාතියා මනුස්ස ලෝකේ විහාරං සංගස්ස කාරේසින් අම්බේහි පරිවාරිතං පරියෝසිතේ විහාරේ කාරින්තේ තිට්ඨතේ මහේ අම්බේ අච්ඡාදිත්වාන කତ୍වා දුස්සමේ පලං පදීපං තත්ථ ජාලිත්වා භෝජිත්වා ගනුත්තමං නියාදේසිතං සංගස්ස පසන්නාසේහි පානිහිති. ඉතින් එතුමිය තමන් කරපු කුසලය ගැන තමයි ප්‍රකාශ කරලා තිබුණේ. යා පෙර ජීවිතේ අර මොග්ගලන් මහරහතන් වහන්සේ ප්‍රශ්න කරාම කුමන කුසලයක් කරලාද මේ මාන ලැබියේ කියලා කියනවා. අහම් මනුස්සේසු මනුස්ස භූතා පුරිමා ජාතිය මනුස්ස ලෝකේ. මම පෙර ජීවිතයේ මනුස්ස ලෝකේ මිනිස්සෙක් කියලා ඉන්නකොට මිනිස්සෙක් කියලා කියන්නේ මනුස්ස ගුණධර්ම ඇති කෙනෙක් කියලා ඉන්නකොට කියන එක පිළිබඳව අපි කලින් දේශනාවකදී පින්නතුන්ට පෙන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ උපන්න මිනිසයන් අතරත් මනුස්ස ගුණධර්ම තියෙන අය ඉන්න මනුස්ස ගුණධර්ම නැති අය ඉන්නවා. සමහර කෙනෙක් පංච දුස්චරිත හැසිරෙනවා, පාප ධර්මයන් තුළ හැසිරෙනවා. ඒ මනුස්ස ජීවිතයක් ලැබලා තිබුණත් තමන් තුළ මනුස්ස ගුණධර්ම නැහැ. නමුත් මේ උපාසිකාව මේ තැනැත්තිය මනුස්ස ලෝකෙ ඉපදිලා මනුස්ස ගුණධර්ම ඇති කෙනෙක් වශයෙන් හිටියේ. පංචශීල ආරක්ෂා කරා, තුන්වරන් කෙරෙහි ශ්‍රද්ධාව තිබුණා, කර්මඵල කර්ම විශ්වාසය තිබුණා. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය තිබුණා. ඉතින් මේ වගේ මනුස්සයන් තුළ තිබිය යුතු මනුස්ස ගුණධර්ම තිබුණ නිසා තමයි මනුස්සයේසු මනුස්ස භූතා කියලා මෙතනින් කියන්නේ. ඉතින් ඇයි මේ විදිහට මනුස්ස ලෝකෙ ඉපදිලා තුන්වරන් කෙරෙහි ප්‍රසන්න සිතින් යුක්තව සංඝයා උදෙසා විහාරයක් කෙරෙව්වා. විහාරයක් කරවලා විහාරේ වටේ පරිවාර වශයෙන් අලංකාරවත් කිරීම සඳහා අඹ වනයක් රෝපණය කරා. අඹ ගස් රෝපණය කරා. ඒ වගේම ඒක කරනකොට දැන් අඹ ගස් පොඩි නිසා පලහට ගන්න කල් යන නිසා ඒක තවත් අලංකාරවත් කිරීම සඳහා අපි කණික විදිහට රෙදි වලින් අඹ පළ සකස් කරලා අඹ ගස් වල එළලා ඒ තවත් අලංකාරවත් කරා. ඒ වගේම සේනාසනේ පහන් දැල්වලා බුද්ධ ප්‍රේමක මහා සංඝරත්නයට ආරාධනා කරලා බුද්ධ ප්‍රේමක මහා සංඝරත්නයට දන්පැන් පිරිනමලා ඒක සංඝයාට පවරා දුන්නා, සංඝයාට පිරිනැමුවා කියලා ප්‍රකාශ කරා. අන්නේ කරපු කුසල විපාක වශයෙන් තමයි මා මේ කියන දිව්‍ය සම්පatti ලැබුවේ, මේ කියන මහත් ආනුභාවය, දිව්‍ය ආනුභාවය, මේ දිව්‍ය සැපය ලැබුවේ කියලා ඒ දිව්‍යංගනාව එදා මොග්ගලන් මහරහතන් වහන්සේට ප්‍රකාශ කර සිටියා. පින්නතුනි, මහා සංඝරත්නය දෙසා සේනාසන පූජා කිරීමේ ආනිසංස වශයෙන් දිව්‍ය සම්පත්තියක් ලැබූ බවට ලැබුව අවස්ථාව ගැන එන කතා ප්‍රවෘත්ති තමයි ඒකෙන් සඳහන් වුණේ. එනිසා ඉතින් මේ සදහැති පින්නතුනුත් සමහර විට එවැනි කුසලයන් සිද්ධ කරලා ඇති. එවැනි කුසලයන් කිරීමේ චේතනාවක් හෝ තියෙනවා නම් ඒ චේතනාව පාව පින්නතුනි මහත්ඵල මහත් ආනිසංස පිණිස පවතිනවා. සමහර විට Tamanට ඒ දෙයක් කයින් වචනෙන් කරන්නට පුළුවන්කමක් නැති වෙන්න පුළුවන්. නමුත් මෙබඳු කුසලයක් මම කරනවා කියන චේතනාව හෝ තියාගෙන ඉන්න එක, ඒ චේතනාව කියන එක පාවා පින්නතුනි ආනිසංසදායකයි. කුමක්ද? කුසල සිතක් Tamanගේ సంతානෙ උපදින්නේ. යහලා තියෙනවා අතීතයේ බෝසතන් වහන්සේලා මනෝමය වශයෙන් කුසල කරපු අවස්ථාවන් ගැන. ඒ කියන්නේ කයින් වචනයෙන් කරන්නට තමන්ට සම්පත් නැති නිසා හෝ මනෝමය වශයෙන් කුසලයේ සිද්ධ කරනවා. එනිසා සමහර විට තමන්ට යම්කිසි අපහසුතා තියෙන නිසා, ධනෙ නැති නිසා වෙන්නත් පුළුවන්. එබඳු කුසලයක් කරන්නට අවස්ථාව නොලැබෙනවා නම්, අවස්ථාවක් නැතිනම් පින්තුන්න පුළුවන් මනෝමය වශයෙන් හරිය කුසලයේ සිද්ධ කරන්න. ඒ කියන්නේ දැන් මේ කතා ප්‍රවෘත්තියෙන් අහලා Tamanට හිතන්නට පුළුවන් මා මේ විදිහට සේනාසන සකස් කරනවා. Taman සේනාසනේ භූමිය සකස් කරන විදිහ, අත්තිවාර දමන විදිහ, ඒ බිත්ති ආදී නංවන විදිහ, වහලේ සෙවිලි කරන විදිහ, සේනාසන අලංකාරවත් කරන විදිහ, ඒකට පරිවාර වශයෙන් රුක් රෝපණය කරන විදිහ, අලංකාරවත් මල් රෝපණය කරන විදිහ, පෑන් පකුණු හදන විදිහ, මේ සියල්ලක්ම මනසින් සිද්ධ කරන්න පුළුවන්. මනෝමය වශයෙන් සිද්ධ කරන්න පුළුවන්. ඒ තුලින් පවා සිද්ධ වෙන පිණිති අප්‍රමාණ කුසල ධර්මයක්. ඉතින් ඒ වගේ හෝ කුසලයක් කරගන්නවා නම් පින්නතුනි ඒක ජීවිතයේ බොහෝ ආනිසංසදායකයි. ඉතින් මේ කතාවෙන් සඳහන් වුණේ
මහා සංඝරත්න උදෙසා බුදු ප්‍රමුඛ මහා සංඝරත්න උදෙසා සේනාසන පූජාව සිදු කර ලැබූ ආනිසංස පිළිබඳව. පින්වතුනි මේ මහා සංඝරත්න උදෙසා මේ සිදු කරපු සේනාසන පූජාව නිසා ඇයට ලැබුණු විමානය අලංකාරවත් අඹවණයක් සහිත ලැබුණු විමානයක්. ඒ නිසාම විමානය හඳුන්වලා තිබුණේ නම් කරලා තියෙන්නේ ග්‍රන්ථයේ අඹ විමානය කියලා. අඹ විමානය කියලා. මේ විමානය සංග්‍රහ කරලා තියෙන්නේ විමානෝත්සවකරණයේ මංජේට්ටක වර්ගයේ ඉත්ති විමානවල මංජේට්ටක වර්ගයේ. ඉතින් මේ වගේම තවත් සේනාසන පූජාවක් සිදු කිරීමෙන් ලැබුව අප්‍රමාණ ආනිසංස පිළිබඳව ඒ කියන්නේ දිව්‍ය ලෝක සම්පතක් ලැබූ දිව්‍ය පුත්‍රය ගැන කියවෙන විමානෝත්සවයක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ සේනාසන පූජාවක් සිදු කර ලැබූ දිව්‍ය සම්පත පිළිබඳව. එය හඳුන්වන්නේ පින්නතුනි සන්න විමාන කියලා. ඒ විමානය සංග්‍රහ කරලා තියෙන ග්‍රන්ථයේ සුනික්කිත වර්ගයේ පුරුෂ විමානවල සුනික්කිත වර්ගයේ. මේ කාලේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වැඩ වාසය කරේ අන්දවනේ. අන්දවනේ වැඩ වාසය කරනකොට එක්තරා සදහැති පුරුෂයෙක් කල්පනා කරා මම භාග්‍යවතුන් වහන්සේට සේනාසනයක් කරවලා පූජා කරන්න ඕන කියලා. මේ අන්දවනේ කිට්ටු ප්‍රදේශයක තිබුණා මුඩු බිමක පර්වතයක්. මේ පර්වතය ඇසුරු කරගෙන ඒ පින්වත් උපාසක මහත්මයා බුදුරජාන් වහන්සේට වැඩ වාසය කරන්න පුළුවන් විදිහට ඉතා අලංකාරවත් විදිහට මේ සේනාසනය සකස් කළා. කිසිම අඩුවක් පාඩුවක් නැති විදිහට බුදුරජාන් වහන්සේට පහසුවෙන් පරිභව කරන්න පුළුවන් විදිහට ඇඳ ආදී උපකරණ සහිතව සේනාසනය සකස් කරා. බොහොම අලංකාරවත් කරා. ඒ වගේම පාදවණය කරන පෑන් පාදවණය කරන්න අවශ්‍ය වෙන විදිහට ඒ පුටුවක් ඒ සේනාසන ආදී සියල්ලක්ම සකස් කරා. මෙහෙම සකස් කරලා බුදුරජාන් වහන්සේට ආරාධනා කරා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මා ඔබ වහන්සේ උදෙසා සේනාසනය සකස් කරා. මා කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ මේ සේනාසනය ඉවසා වදාරණ සේක්වා කියලා. බුදුරජාන් වහන්සේ එතුමාගේ ශ්‍රද්ධා සම්පත්තිය ගැන කරුණාව ඇති කරගෙන ශ්‍රද්ධා සම්පත්තිය තේරුම් අරගෙන ඒයින් භාග්‍යවතුන් වහන්සේ පරිහරණය කිරීමෙන් එතුමා ලැබෙන ආනිසංස පිළිබඳව දැනගෙන ඒක ඉවසා වදාලා. ඒ උපාසක මහත්මයා ඊටාම සදහැ සිතින් භාග්‍යවතුන් වහන්සේ සේනාසනයට වඩම්මලා පාද දෝවණය කරලා සේනාසනේ පහසුකම් සපයලා දුන්නා. සේනාසන ඇතුලේ පහන් දලවලා ආලෝකමත් කරා. ඒ වගේම තමුණුත් පංචශීල ප්‍රතිපදාවේ පිළිහිටලා නිත්‍ය පංචශීල ආරක්ෂා කරගෙන නිති පංචශීල රකිමින් බුදුරජාන් වහන්සේට දාන පැන් වලින් උපස්ථාන කරා සංග්‍රහ කරා. භාග්‍යවතුන් වහන්සේ වැඩින තාක් විතාම ශ්‍රද්ධාවෙන් මේ දේවල් සිද්ධ කරා. මෙහි උපස්ථාන කරලා නබව කාලයකින් එතුමා කලුරිය කරලා මෙන්න මේ කරපු උපස්ථානයේ විපාක වශයෙන් බුදුරජාන් වහන්සේට සේනාසනයක් කරවා දීලා භාග්‍යවතුන් වහන්සේට දානයෙන් උපස්ථාන කිරීමේ ආනිසංස වශයෙන් ඒ වගේම තමයි සිල් රැකීමේ ආනිසංස වශයෙන් එතුමාට ඊටාම අලංකාරවත් වූ ප්‍රභාස්වර වූ ආශ්චර්යමත් වූ දිවිමානයක් පහළ වුණා. මොගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකචාරයක වඩිනකොට මෙන්න මේ විමානයේ දොරකඩ ඉන්න මේ දිව්‍ය පුත්‍රය දැකලා එතුමා ළඟට පැමිණලා අහනවා මේ විමානයේ ස්වභාවය වර්ණනා කරලා මේ විමානය ලැබී කවර කුසලයක් නිසාද කියලා. ඉතින් මේ විමානයේ ස්වභාවය තමයි පින්නතුනි ඒක ස්වර්ණමය පර්වතයක් මත තමයි හැදිලා තියෙන්නේ. හාත්පසින් බබලෙනවා. හේතුව තමයි එයා තමන්ගේ අර බුදුරජාණන් වහන්සේ දෙස්සා සේනාසන සකස් කරේ පර්වතයක් ආසන්න පර්වතයක් මත උඩ. පර්වතයක් උඩ සකස් කරපු හින්දා මෙයාට මේ විමානය ලැබුණෙත් විමානය පහළුණෙත් පර්වතයක් උඩ. ඒ පර්වතය ස්වර්ණමය පර්වතයක්. ඒ වගේම රන්වන් දැල් වලින් ඒක සේනාසන ආරක්ෂා වෙලා තියෙන වට වෙලා තියෙනවා. වෛදුරේ මැණික්, රන්, රිදී, පලිංගු, ඒ වගේ මැසිරිගල්, රතු මැණික් ආදී කියන මෙන්න මේ සත්ත්වවිද රත්නයන්ගෙන් තමයි මේකේ විමානය ඒ ආවා තමන්ගේ විමානය නැත්නම් ප්‍රාසාදය සකස් වෙලා තිබුණේ. මේක සතර පැත්තෙන්ම පරිපෙරවල් සෝපානයන් සකස් වෙලා තිබුණා කියනවා. වහල් නිර්මාණය වෙලා තියෙන්නේ කහ පැහැති ඊටාම අලංකාරවත් වූ ලී වලින්. ඒක මැද කැණි මඩල තියෙන විදිහට ඊටා අලංකාරවත් විදිහට සකස් වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ හාත්පසින් බැබලෙන මේ විමානයේ මේ දිව්‍ය පුත්‍රයා
මහත් ආශ්චර්යයෙන් දිව්‍ය සම්පත් භුක්ති විඳිනවා. ඉතින් මේ දිව්‍ය පුත්‍රය දැකලා මොග්ගලන් මහරහතන් වහන්සේ මෙන්න මේ අපි කියපු ආකාරයට උන්වහන්සේ ඊමානයේ ස්වභාවය වර්ණනා කරලා එතමයෙන් අහනවා නුඹ පෙර ජීවිතයේදී බුද්ධ වන්දනාවක් කරලාද, කවර දානයක් දීලාද, කවර සීලයක් රැකලාද, කවර වෘතයක් සමාදන් වෙලාද, නැත්නම් ඇදගිලි බැඳීමක් නිසාද මේ කියන මහත් සම්පත්තිය ලැබුවේ කියලා එතුමාගෙන් ඇහුවාම ඒ දෙවිය පුත්‍රයා තමන් කරපු කුසලයේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා. අහං අන්ද කවින්දස්මින් බුද්දසාදිච්ච බන්දුනෝ විහාරං සත්තුන් කාරේසින් වසන්නෝ සීහි පානිහි තත්ත ගන්ධංච මාලංච පච්චග්ගංච විලේපනං විහාරං සත්තුනෝ දාසින් විපසන්නේන චේතසා තේන මයිහ මිදන් ලත්දන් වසන්වත්තේමි නන්දනේ නන්දනේ පවරේ රම්මේ නානාදිජ ගනායුතේ රමාමි නච්ච ගීතේහි අච්චරාහි පුරක්ඛතෝති. ඉතින් එතුමා තමන් කරපු කුසලයක් ඒ කුසලයෙන් ලැබූ විපාක පිළිබඳවත් තමයි මේ ගාථා වලින් ප්‍රකාශ කර තියෙන්නේ, සඳහන් වෙන්නේ. ඉතින් කියනවා මම අන්දවනේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන සමයේ අන්දවනේ ආසන්නයේ පර්වතයක මුඩු බිම සහිත පර්වතයක බුදුරජාණන් වහන්සේ දෙසා විහාරයක් කෙරෙව්වා. ඒ ආදිච්ච බන්දු බුදුරජාණන් වහන්සේ දෙසා විහාරයක් කෙරෙව්වා. බොහොම ප්‍රසන්න සිතින් විහාරය මම සිද්ධ කළේ. තමන්ගේ සිතින්මයි මාගේ අතින්මයි දේ සිද්ධ කළේ. ඒ වගේ මෙය මල් වලින් ගන්ධයන්ගෙන් අලංකාරවත් කරා වටේ මල් ගස් රෝපණය කරලා අලංකාරවත් කරා ඇතුළත සුවඳ වර්ග ඉහළ සුවඳවත් කරා බොහෝ විලේපන ඇති කරලා සුවඳවත් කරා ඒ වගේම එහි පහන් දලලා ආලෝකමත් කරා මේ විදිහට තමන් ඊටාම ශ්‍රද්ධාවෙන් ප්‍රසන්න සිතින් බුදුරජාණන් වහන්සේ ගුණ ගැන පැහැදිලි මැතිව මේ සකස් කරලා සේනාසනය පූජා කරා මේ විදිහට සියතින්ම සකසලා ප්‍රසන්න සිතින් යුක්තව සිද්ධ කර මේ සේනාසන පූජාවේ විපාක වශයෙන් මම අද මේ විදිහට නන්දන වනයේ සතුටු වෙනවා. නටමින් ගයමින් දිව්‍ය අප්සරාවන් සමග මේ නන්දන වනයේ දිව්‍ය සැපය භුක්ති විඳිනවා කියලා දිව්‍ය සැප භුක්ති විඳිනවා කියලා මහත් වූ දිව්‍ය සම්පත්තිය තමන් අනුභව කරනවා විඳිනවා කියලා තුමා ප්‍රකාශ කර සිටියා. පින්නතුනි මේ හැම විමානයකම කියුනේ සේනාසන පූජාවේ ආනිසංස පිළිබඳව. ඉතින් කලින් සඳහන් කර විමාන වස්තු දෙක ස්වාමින්වහන්සේලා උදෙසා එක ස්වාමින්වහන්සේ නමක් උදෙසා එකිනෙක රහතන් වහන්සේ නමක් උදෙසා සේනාසනයක් පූජා කරපු එකක් තමගේ නිවස එක රාත්‍රියකට සේනාසනයක් වශයෙන් පූජා කරපු කතා ප්‍රවෘත්තියක්. ඊළඟට කියුනේ ස්වාමින්වහන්සේලා පිරිසකට රහතන් වහන්සේලා පිරිසකට එක රාත්‍රියක් සඳහා තමගේ නිවස සේනාසනයක් වශයෙන් සකසලා පූජා කරපු එක. ඊළඟ අම්බ විමානයේ කියුනේ එක්තරා උපාසිකාවක් ඊතා ශ්‍රද්ධා සිතින් ප්‍රසන්න සිතින් යුක්තව තමම්ම සේනාසන සකස් කරලා අඹරුක් රෝපණය කරලා අලංකාරවත් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පිරිනමලා සේනාසනේ මහා සංඝරත්න පවරලා දීලා එයින් තම රැස් කරගත්ත කුසලයේ පිළිබඳව ඒ කුසලයේ කර ලබාගත් දිව්‍ය සම්පatti පිළිබඳව ඊළඟට කියුනේ ස්වර්ණ විමානය එයින් කියුනේ එක්තරා පුරුෂයෙක් නොනැති පුරුෂයෙක් බුදුරජාණන් වහන්සේ අන්දවනේ වැඩ වාසය කරන සමයේ ඊට අලංකාරවත් විදිහට තමන්ගේ සියතිම කුටිය සකස් කරලා සෝඳවත් කරලා ආලෝකමත් කරලා හාත්පස මල්ගස් ආදී රෝපණය කරලා අලංකාරවත් කරලා ඒ සේනාසනය බුදුරජාණන් වහන්සේට පූජා කරලා තමනුත් පංචශීල ප්‍රතිපදා පිළිහිරලා බුදුපස්ථානය සිද්ධ කරගත්තා. ඒ කරගත් කුසල විපාක වශයෙන් තවදිසා දිවි ලෝකේ නන්දන වනේ මහත් වූ දිව්‍ය සම්පත්තියක් ස්වර්ණමය විමානයක ඉපදිලා සත්ත්වවිද රත්නයන්ගෙන් සැදුණු අලංකාරවත් ප්‍රාසාදයක ඉපදිලා ඒ දිව්‍ය සම්පatti විදින ආකාරය තමයි ඒ මානවස්තෙන් කියවන්නේ. සාපින්නතුනි මේ ත්‍රිවිධ රත්නය ඇසුර කරගෙන සිද්ධ කරන්නා වූ කොඩා නමුත් කුසලයේ තියෙන වටිනාකම් පිළිබඳව අපිට මේ ගැටීමක් ඇති කරගන්න පුළුවන්. එනිසා අපට දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. තථාගතයන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට අදාළ උතුම් සද්ධර්මය අපට අහන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ සද්ධර්මය තාමත්
නිරෝපාදිතව පිරිසිදුව මේ ලංකාදීපය තුල මේ ධර්මතලය තුල විරාජමාන පවතිනවා. හැම දිනාටම උතුම් ආකාරයට මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙනවා. ඉන්ද්‍රිය සම්පatti ලැබිලා තියෙනවා. එනිසා ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගෙන මේ බුද්ධ ශාසනය ඇසුරු කරගෙන හැම මොහොතෙම තමන්ගේ ජීවිතය තුළ කුසලයන් සම්පාදනය කරගන්නට හැමදෙනාම වීරියෙන් යුතුව කටයුතු කරගන්න ඕන. සම්මියාදි වශයෙන් සිද්ධ කරගන්නා වූ নানা ප්‍රකාර විචිත්‍ර කුසලයන් තමන්ට මෙලොව වශයෙන් උත් ආයුරාරෝග්‍ය සම්පත් පිණිස, දීර්ඝායුෂ පිණිස, ඒ වගේම භාවෝග සම්පත් ලැබීම පිණිසත් හේතු වෙනවා. වගේම පරලෝක වශයෙන් මේ විදිහට මහත් වූ දිව්‍ය විමානයන් පිළිපදලා දිව්‍යමය සප සම්පත් විඳින්නටත් මේවා හේතු උපකාරී වෙනවා. පින්තුනි අපි කැමති වුණත් කැමති නොවුණත් අපි කුසලයක් කරාම මේ කුසල විපාක වශයෙන් ඒ කුසලයට අනුරූප වූ සම්පත්තිය විපාකයන් ලැබෙනවා. නමුත් නුවණැති සදහැ පින්තුන් වශයෙන් මේ පින්තුන් දන්නවා, අපි හැමදෙනාම දන්නවා මේ සසර ගමන කියන එක අස්තීර එකක්. හැමදාම මේ සසර සුවපත්ව සැපවත්ව ගමන් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කුසල කරගත්තාම පුණ්‍යධර්ම රැස් කරගත්තාම ඒ සසර ගමනේදී දුක් විඳින්න නැතුව අපාගාමී වෙන්නේ නැතුව සැපවත්ව ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක නිශ්චිත නැහැ. මේ මනුෂ්‍ය ජීවිතය කියන එක, මේ භව ගමන කියන එක හරිම ස්ථිරයි. අපට ලැබුණේ මනුෂ්‍ය ජීවිතය හරියට తాවකාලික ආඹලමක් වගේ. අපි දන්නවනේ පින්තුන් අහලා තියෙනවා අතීතයේ මිනිස්සු දුර ගමන් යනකොට අතරමඟදී රාත්‍රී උදා වෙනකොට රාත්‍රී කාලේ විවේක ගන්නට සුදුසු තැන්වල පොදු ස්ථාන හදලා තිබුණා. මේවා අපි හඳුනනවා අම්බලම් කියලා. ඉතින් මේ අම්බලමට නොඑක් ප්‍රදේශ වලින් මිනිස්සෙක් රැස් වෙනවා. එක එක ප්‍රදේශ වලින් ඒ දිශාවට ගමන් කරන අය මේ අම්බලමට එනවා. රාත්‍රී කාලේ ඔක්කොම එක රාශි වෙලා තම තමන් ගෙන ආපු දේවල් උයා පියාගෙන කාලා බීලා හැමදෙනාම කතා බහ කරලා සමහර විනෝද වෙනවා, සතුට වෙනවා. රාත්‍රී කාලේ විවේක අරගෙන පසුදා නැවතත් අර අම්බලම අතහැරලා දාලා තමන් යන මාර්ගයේ, තමන් යන ප්‍රදේශයට, තමන් යන ගමනට යන්න සිද්ධ වෙනවා. මේ අම්බලමේදී එකතු වුණු මිත්‍රත්වයක් තියෙනවා නම්, හිතවත්කමක් තියෙනවා, ඒක ඒ මොහොතේ විතරයි. එකතු පාදා වෙලා කතා කරපේ ඒ මොහොතේ විතරයි. විනෝද වුණේ ඒ මොහොතේ විතරයි, ඒ දවසේ විතරයි. ඒ වගේ තමයි මේ ජීවන ගමනත් මේ සසර ගමනේදී එක්තරා අම්බලමක් වගේ. ඒ කියන්නේ මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය හරියට తాවකාලික අම්බලමක වාසය කරන අවස්ථාවක් වගේ. ඒ නිසා මේක කවදා හරි දවසක කොයි වෙලාවක අපට දාලා යන්නට සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලාවත්, සිද්ධ වෙන දවසක්වත් අවස්ථාවක්වත් අපි කවුරුත්ම දන්නේ නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන අප්‍රමාදීව පුළුවන් තරම් අපේ ජීවිතය තුළ කුසල ධර්මයන් සම්පාදනය කරගන්නට. එහෙම කුසල ධර්ම අප්‍රමාදීව සම්පාදනය කරගත්තොත් අපිට මේ සසර ගමනේදී බයක් ඇති ගැනීමක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ මේ කුසලයන් කරගන්න ගමන් අපි උත්සාහ කරන්න ඕන පින්වතුනි, මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු සද්ධර්ම අපේ ජීවිතය තුළ අවබෝධ කරගන්නට. ඉනිසා ඒට සුදුසුම කාලය තමයි අපිට මේ උදා වෙලා තියෙන්නේ. හොඳ මනුසාත්ම භාවයක් ලැබිලා තියෙනවා, සද්ධර්මයේ තියෙනවා. තමන්ට යහපත් මාර්ගය කියලා දෙන, ඒ ධර්ම මාර්ගය කියලා දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා මේ හැමදෙනාට පුළුවන් ඒ සඳහා උත්සාහ කරන්න. මේ ධර්මයන් අහන ගමන් කුසල ධර්මයන්ගේ විපාක පක්ෂයේ පිළිබඳ තේරුම් අරගෙන ඒ ලෞකික වූ මට්ටමේ උසස් ආකාරයේ කුසලයන් සිදු කරන ගමන් ලෝකෝත්තර කුසලයන්ද තමන්ගේ ජීවිතය තුළ සම්පාදනය කරගන්නට හැමදෙනාම උත්සාහ කරන්න ඕන. ඒ සඳහා මේ විදිහේ කුසලයන් සිදු කරන ගමන් තමන් රකින්න සීලමය ප්‍රතිපදාව මැනවින් ආරක්ෂා කරගෙන මේ අද සමාදන් වුණු සීලය අදින්ම අවසන් කරන්නේ නැතුව තමන්ට හැකියතාක් කාලයක් මේ සීල ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නට. මේ උපෝසථ සීලය ආරක්ෂා කරන්න බැරි අවස්ථාවලදී පංච සීල ප්‍රතිපදාව හෝ නොකඩවා ආරක්ෂා කරන්න හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න ඕන. ඒ වගේ මේ සීලය පිළිහිටලා තමන්ගේ චිත්ත සංතානෙ දමනය කරගන්න උපකාරී වෙන විදිහට සමත භාවනාවක් සිදු කරගන්නට මේ සිතේ තියෙන විසරුණු ස්වභාවය, උද්දච්ච සහගත ස්වභාවය අඩු කරගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න හේතු වන ආකාරයේ සුදුසු තමට ගෝචර කර්මස්ථානයක් කාලයමිත්‍රන් වහන්සේලාගෙන් අහලා දැනගෙන ඒක ප්‍රගුණ කරලා තමන්ගේ චිත්ත දමනය ඇති කරගන්නටත් උත්සාහ කරන්න ඕන. ඒ වගේම ඒ විදිහට සංසුන් කරගත්ත, දමනය කරගත්ත
සංවර කරගත්ත එකඟ කරගත්ත සිතක් තුළින් පුළුවන් පින්නතුනි තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නු මේ ගාම්භීර සද්ධර්මය ආර්ය සත්‍ය අවබෝධය කරා අපේ සිත යොමු කරන්නට විපස්සනා ඥාන පිරිරින් උපදවාගෙන මාර්ගඵල උපදවා ගත්තොත් පින්නතුනි අපට මේ සංසාර ගමන අවසන් කරන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහ කරන්න මේ සසරේ ස්වභාවය තේරුම් අරගෙන අස්තීරෝ මේ සසර ගමනකයි නිරත වෙන්නේ. සසර ගමනේදී කුසල කරගත් අය සපවත් ගමන් කරයි, අකුසල කරගත්තොත් එහෙම නිර්යාදී පිළිදා අප්‍රමාද දුක් විඳින සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ ප්‍රත්‍යජන සත්‍යයන්ට මේ සසර ගමන යනකොට මේ නිර්ය කියන එක හරියට සුවකීය නිවස වගේ කියලා. බොහෝ සෙයින් සත්‍යයන් තුල උපදින්නේ ප්‍රත්‍යජන සත්‍යයන්ගේ සිත් નિરાයාසයෙන්ම ගමන් කරන්නේ හැසිරෙන්නේ අකුසල ධර්මයන් තුල. එනිසා වැඩි වශයෙන් සංතාන තුල උපදින්නේ අකුසල ධර්මයන්. ගංගක පහළට ගමන් කරන්නට අපිට වෑයමක් අවශ්‍ය වෙන්නේ නැහැ, උත්සාහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. નિરાයාසයෙන්ම ගඟේ පහළට සැඩ පහළට ගහගෙන යනවා. ඒ වගේ තමයි අපේ සංතානත් පින්නතුනි අනාදිමත් කාලයක අනවරාග්‍ර කාලයක පටන් මේ සසර ගමේදී යනකොට බහුල වශයෙන් අපි සේවනය කරලා තියෙන්නේ හසුරුවලා තියෙන මේ සිත අකුසල ධර්මයන් තුල. රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් ධර්මයන් තුල තමයි හසුරුවලා තියෙන්නේ, හැසිරලා තියෙන්නේ. ඒ නිසා මේ සිත කෙලෙස් ධර්මයන් තුල ගමන් කරනවා කියන හැසිරෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. නමුත් ගඟක උඩු අතර ගමන් කරන්න නම් අපිට අනිවාර්යෙන් උත්සාහයක් අවශ්‍යයි. වෑයමක් අවශ්‍යයි. කාය ශක්තිය, කාය බලය අවශ්‍යයි, වීරිය අවශ්‍යයි. එහෙම නැතුව ගඟක උඩු අතර උඩුගම් බලා පීනන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා මේ කුසල කරගන්නවා කියන එක මේ ලෝකෙන් නැතර වෙන ආර්ය මාර්ගය අවබෝධය කරා ගමන් කරනවා කියන එකත් හරියට මේ ගඟක උඩුගම් බලා පිහින්නා වගේ වැඩක්. ඒ නිසා මේක පහසු කාර්යයක් නෙමෙයි, දුෂ්කර කාර්යයක්. ඒ නිසා නමුත් අපි දුෂ්කර කාර්ය කොහොම හරි සිදු කරගත්තොත් අර සසර ගමනේදී අසරණ වෙන්න විදිහට මේ සංසාර ගමනේ තව තවත් සැරිසරලා අප්‍රමාණ දුක් ගැහැරි විඳින තියෙන අවස්ථාවන් තුළින් වළකා ගන්නට පුළුවන්කම තියෙනවා. කෙසේ හෝ පුළුවන්කම ලැබුණත් අපට ධර්ම මාර්ගයක් අවබෝධ කරගන්නට අඩුම තරමේ සෝවාන් මාර්ගය හෝ සාක්ෂාත් කරන්න පුළුවන් වුණත් අවබෝධ කරගත්තොත් ඒකාන්තයෙන් මේ සතර පායෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකාන්තයෙන් ගති නියත කරගන්නට ඒකාන්තයෙන් නිර්වාණයටම ගමන් කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා පින්නතුනි අද දවස කියලා කියන්නේ ඒ නිවන් මඟ හෙළි වෙච්ච දවස, ලංකාදීප වාසීන්ට නිවන් මඟ දොරටු ඉවර වෙච්ච දවස, මේ මිහිඳු මහරහතන් වහන්සේ උතුම් සද්ධර්මය මේ ලංකාදීප වාසීන්ට දේශනා කරපු දවස. ඒ නිසා අද දවස ගැනත් අපි සිහියේ තබාගෙන මේ උතුම් දවසේදී මේ වගේ ප්‍රතිපatti ධර්මයන් අනුගමනය කරන ගමන් ඒක මුළු ජීවිත කාලය තුරාම සිද්ධ කරගන්නට හැමදෙනාම කටයුතු කරන්න ඕන. එනිසා තමන්ගේ ජීවිතය තුළ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවන් පූර්ණණය කරගනිමින් සතිස් බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරගනිමින් මේ ජීවිතයේදී මේ සද්ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානින්තව කටයුතු කරමින් තමන්ගේ මෙලොව ජීවිතයත් අර්ථවත් කරගන්නට, පරලොව ජීවිතයත් අර්ථවත් කරගන්නට සාන්ත නිවනින් සැනසෙන මේ මඟ විවර කරන්න හැමදෙනාම අදිෂ්ඨාන පූර්වක කටයුතු කරගන්නයි කියලා සිහිපත් කරන ගමන් අද දවසේදී මේ ධර්ම දේශනාව වශයෙන් ධර්ම ශ්‍රවණය වශයෙන් සිද්ධ කරගත්ත ධර්ම ශ්‍රවණය කිරීම වශයෙන් සිද්ධ කරගත්ත මේ සකල විද සියලු කුසල ධර්මයන් මේ පින්වත් සියලු දෙනාටමත් සදෙව් ලෝකවාසී සියලු සත්ත්ව ප්‍රජාවටම නිවන පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමින් අපි ප්‍රාර්ථනා ගාතම සිද්ධ කරලා පුණ්‍ය ප්‍රාර්ථනාවන් සිද්ධ කරගනිමු. මේ රැස් කරගත් කුසලයේ දෙවියන්ට ඥාතින්ට අනුමෝදන් කරලා පුණ්‍ය ප්‍රාර්ථනාවන් සිද්ධ කරගනිමු. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරන් රක්ඛන්තු මං පරං. කපසත සහස්සානි සෝලසාපිය සංකේ සම්බරන් බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසෝ
නියතෝ බුද්ධ භාවාය බද්දකප්පේ ඉදන්ති මේ බෝධිසත්වෝ ච මෙත්තේයෝ පුඤ්ඤම්මේ අනුමෝදතෝ චත්තාරෝ ච මහරජා සක්කෝ ചാති සුරා පරේ අනුමෝදිත්වා ඉමන් පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං අස්මින් විහාරේ ච ආරාමේ අදිවත්තා ච දේවතා අනුමෝදිත්වා ඉමන් පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං සම්බේ සත්තා ච මජ්ජත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා ඉමන් පුඤ්ඤං බොජ්ජන්තු අමතං පදං. දැසදැහැති පින්නතුනි අපි සියලු දෙනාම ප්‍රාර්ථනා සිදු කරගනිමු. මේ ධර්ම ශ්‍රවණ මේ කුසලයේ ඒ වගේම ධර්ම දේශනා මේ කුසලයේ අපි සියලු දෙනාටම නිවන් දකින්න මොහොත දක්වා මුතුන් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලාම ඇසුරු කරන ලැබේවා. මුතුන් සද්ධර්මයේම ශ්‍රවණය කරන ලැබේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්මයන් ශ්‍රවණය කරගෙන උතුම් ධර්ම මාර්ගය අවබෝධ කරගෙන සාන්ති නිවනින් සැනසීමටම හේතු වේවා. ඒ වගේම නිවන් දකින්න මොහොත දක්වාම කිසියම් භවයකදී අසත්පුරුෂ පාප මිත්‍ර ආශ්‍රය කරන වැටේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. හැම දිනාටම පින්වතුන් ඇතුළු සියලු දිනාටම මේ කුසලයේ නිවන පිණිස පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් ඇතිව ප්‍රාර්ථනා ගාතාවන් කියලා අපි ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හිමාය ධම්මානු ධම්ම පටිපත්තිය බුද්ධං පූජේමි. හිමාය ධම්මානු ධම්ම පටිපත්තිය ධම්මං පූජේමි. හිමාය ධම්මානු ධම්ම පටිපත්තිය සංඝං පූජේමි. අද්ධායිමාය පටිපත්තිය ජාති ජරා මරණං හා පරිමුංචිස්සාමි. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුංචතු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ භන්තේ භෝරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්ම සම්දිට්ඨක අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ පුඤ්ඤක්කෙත්ත අනුත්තර. සාධු සාධු සාධු. හොඳයි පින්නතුනි සියලු දෙනාටම තුන්වන්ගේ අනන්ත ගුණ බලයෙන් පුණ්‍ය ශක්තිය බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පatti සැලසේවා. ආයුරාෝග්‍ය සම්පatti සැලසේවා කියලා ආශිර්වාද සිදු කරනවා. සම්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා සංසාර දුකින් රැකේවා.